හරිනේ. එනම් නයිට්‍රයිටය හා නයිට්‍රේටය එකට ඇති විට මුලින් NO2- ඉවත් කළ යුතුය. මුලින් NO2- ඉවත් කළ යුතුය. මුලින් NO2- එනම් NO2- සහ NO3- එකට ඇති විට මුලින් NO2- ඉවත් කළ යුතුය. මුලින් NO2- ඉවත් කළ යුතුය. ඒ කියන්නේ මෙහෙම. දැන් NO2- උයි NO2- උයි දෙකම එකට ඇති විට දෙන්නම ඇමෝනියා පිට වෙනවනේ. ඔය පරීක්ෂාව කරන්න බෑ. ඉස්සලම් කරන්න ඕනි පළවෙනි පියවර NO2- ඉවත් කරන්න ඕනේ. මොනවා කරන්න පුළුවන් NO2- ඉවත් කරන්න? තනු HCl දාපු ගමන් වායු පිට වෙන්නේ මෙයා විතරයි. තනු HCl දානවා. එයාට විතරක් ප්‍රතික්‍රියා කරන එකෙන් දානවා. තනු HCl යොදා දුඹුරු රතු දුඹුරු වායුව නැත්නම් දුඹුරු පැහැ වායුව ඉවත් වන තුරු රත් කරන්න. දුඹුරු පාට වායුව පිටවි නතර වන තෙක් පිටවි නතර වන තෙක් ඒ කියන්නේ පිට වෙලා ඉවර වෙනකම් පිටවි නතර වන තෙක් රත් කරන්න. එතකොට ඔන්න ඉවරයි. ඇයි මෙහෙම කරන්නේ? වරහන් ලියනවා ඒ විට NO2- අවසන් වේ. NO2- අවසන් වේ. ඉන්පසු ඉතිරි වන ද්‍රාවණයට ඇලුමිනියම් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා පත් කළ විට කටුක ගඳ වායුව වරහන් ඇමෝනියා පිටවීමෙන් එහි නයිට්‍රයිටය ඇති බව කිව හැක. හරිනේ? කිව හැක. ඉස්සලම තනු HCl දාලා දුඹුරු පාට වායුව පිට වී නතර වන තෙක් රත් කරන්න. එවිට NO2- අවසන් වේ. NO2- ගියා. දැන් තියෙන්නේ නයිට්‍රයිටේ විතරයි. එයා හඳුනාගන්න අර පරීක්ෂණය කරනවා. ඉතිරි ද්‍රාවණයට ඇලුමිනියම් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා රත් කළ විට කටුක ගඳ වායුව පිටවීමෙන් නයිට්‍රයිටය ඇති බව කිව හැක. නයිට්‍රයිටය ඇති බව කිව හැක. ඉක්මන් ලියා ගන්න. ඔයා දැනගන්න ඕනේ හරි. ඊට පස්සේ ඊළඟ කරුණ ඉක්මන මේවා ලියා ගන්න. දැන් මෙයාලා තව දෙන්නේ කිව්වොත් නයිට්‍රේටයත් එක්ක ඇමෝනියම් ප්ලස් ඉන්නවා. දෙන්නම ඇමෝනියා පිට කරනවා. ඇමෝනියා පිට කරනවා මේ පරීක්ෂණය. ඒක නිසා මෙයා ඉස්සෙල්ලා මෙයා ඉවත් කරගන්න ඕනේ. ඒක නිසා අපි කරන්නේ ඇමෝනියම් ප්ලස් ඉවත් කරගන්න. භස්ම දැම්මා කියලා මෙයා පිට වෙන්නේ නැහැ ඇමෝනියා. භස්ම දාලා හරියට ප්‍රබල භස්මයක් වන තනුක ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරමින් රත් කළ විට ඇමෝනියා වායුව පිට වේ. හරිද? රත් කළ විට ඇමෝනියා වායුව පිට වේ. එම වායුව පිටවීම නතර වුණාට පස්සේ මේක පිට වෙන්නේ ඇමෝනියම් ප්ලස් තියෙන නිසා. නමුත් මතක තියාගන්න ඇමෝනියා වලට නිකන් ඇමෝනියා මෙයාට දැම්මා කියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මා කියලා මුකුත් වෙන්නේ නැහැ. මෙයාට අනිවාර්යෙන් ඇලුමිනියම් වගේ එකක් දාන්න ඕනේ. උභය ගුණයක් නේ දාන්න ඕනේ. එතකොට තමයි මෙයා හඳුනා ගන්න පුළුවන්. හරිද? යන්න ජලීය ඇමෝනියම් කටු ගඳක් රත් කළ විට ඇමෝනියා වායුව පිට වේ. එම කටුක ගඳ වායුව පිටවීම නතර වූ පසු දෙවෙනි එක එම කටුක ගඳ වායුව පිටවීම නතර වූ පසු ඒ කියන්නේ ඇමෝනියම් ප්ලස් ඉවරයි. පසු ඇලුමිනියම් කුඩු යොදා
නැවත පරීක්ෂණය කළ විට නැවත කටුක වායුව පිට වේ. නැවත පරීක්ෂණය කළ විට නැවත කටුක ගඳ වායුව පිට වේ. එමගින් NO3- හඳුනාගත හැකිය. කියන්නේ කොහොම හරි දෙන්නෙක් ඉන්නවා කියලා දුන්නොත් ඒ දෙන්න අනවශ්‍ය එක්කන ඉවත් කරගන්න ඕනේ. මෙයා ඉවත් කරගන්න පුළුවන් තනු පම්ල දාලා. ඇමෝනියම් ප්ලස් ඉවත් කරගන්න පුළුවන් ප්‍රබල භස්ම දාලා. ඊට පස්සේ තමයි අනිත් පරීක්ෂාව අදාළ පරීක්ෂාව කරන්නේ. ඕක තමයි පළවෙනි පරීක්ෂණය ගැන කිව්වේ මම. ඔය මොකද්ද? ඇලුමිනියම් කුඩු පරීක්ෂාව. ඇලුමිනියම් කුඩු පරීක්ෂාව. නයිට්‍රේට හඳුනා ගන්න. ඇලුමිනියම් කුඩු පරීක්ෂාව. ඊට පස්සේ දෙවෙනි පරීක්ෂාව තමයි දුඹුරු වලේ පරීක්ෂාව. මේකෙන් පුළුවන් දෙන්න හඳුනා ගන්න. දුඹුරු වලේ පරීක්ෂාව. දුඹුරු වලේ පරීක්ෂාව කරන්නේ හරිද? අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් වලට හරිද? අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් වලට තනුක ඇමෝනියා දාලා බලන්න. හරිද? මේක හිතන්නකෝ නයිට්‍රයිඩ් ඉන්නවා කියලා. හරිද? ඊට පස්සේ මෙතන තියනවා කියන්නකෝ මේ ෆෙරස් සල්ෆේට් අලුත් සෑදූ ෆෙරික් වෙන්න අලුත් සෑදූ කියලා දාන්නේ ෆෙරික් වෙන්න කලින් දාන දෙකේ තියෙන අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් වලට ෆෙරස් සල්ෆේටුයි මෙන්න මේ අඩංගු මිශ්‍රණයට ඉස්සෙල් බලන්න තනුක H2SO4 දාලා තනුක H2SO4 දැම්මට පස්සේ මුකුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ දානවා සාන්ද්‍ර වෙනවා දුඹුරු වලයක් ලබා දෙනවා. හැබැයි ඒ දුඹුරු වලේ ලබා දෙන්නේ NO2- හිටියොත්. NO3- හිටියොත් මේක ලබා දෙන්නේ නැහැ. මම හොයන්නේ දැන් NO3- වලටනේ. sorry මම පරීක්ෂා කරන්නේ NO3- වලට. NO3- වල කතා කරොත් මෙතන තියෙන NO3- විතරයි නම් මෙයාට අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් දානවා. අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් මෙයාට ඊට පස්සේ තනුක H2SO4 දානවා. මුකුත් වෙනසක් නැහැ. සාන්ද්‍ර H2SO4 දැම්මම පස්සේ මෙන්න මෙතන රින්ග් එකක් හැදෙනවා. දුඹුරු පාට වලයක්. මේ වගේ දුඹුරු පාට වලයක්. දුඹුරු වලය ගෙන දෙයි. දුඹුරු වලය ගෙන දෙයි. ඔක තමයි පරීක්ෂණ. මේකට හැබැයි NO2- හිටියොත් NO2- වලට අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් මෙතන තනුක H2SO4 දැම්මොත් මෙතනදී දුඹුරු වලයක් දෙනවා. දුඹුරු වලය ගෙන දෙයි. සාන්ද්‍ර H2SO4 වලදී අනිවාර්යෙන් දුඹුරු වලය ගෙන දෙනවා. හරිද? ලියාගන්න එහෙනම්. NO3- අඩංගු ද්‍රාවණයකට NO3- අඩංගු ද්‍රාවණයකට අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් යොදන්න. අලුත් සෑදූ ෆෙරස් සල්ෆේට් යොදන්න. ඉන්පසු එයට තනුක H2SO4 යෙදූ විට ඉන්පසු එයට තනුක H2SO4 යෙදූ විට දුඹුරු වලයක් ගෙන නොදෙන අතර සාන්ද්‍ර H2SO4 යෙදූ විට දුඹුරු වලයක් ඇති වේ. දුඹුරු වලයක් ඇති වේ. හරිද? ඇත්තටම දුඹුරු වලය විදිහට හැදෙන්නේ මෙන්න මෙයා ෆෙරස් NO SO4 කියන එක නේ. හරිද? මෙයා තමයි දුඹුරු වලය. ඔකට අදාළ ප්‍රතික්‍රියාව ඕන නම් ලිව්වොත් මේක ප්‍රතික්‍රියාවක් ලිව්වොත් ඇත්තටම ෆෙරස් ෆෙරික් වෙනවා. ෆෙරස් ටික මේක පස්සේ එනවා ඔයාලා තුල්ත කරගන්න උතන. ෆෙරස් ටික ෆෙරික් වෙනවා. හරිද? ෆෙරස් ටික ෆෙරික් වෙනවා. NO3- NO බවට පත් වෙනවා. ඕක තමයි කතාව. ඕක තමයි අවස්ථා දෙක. හරිද? මේ දෙක තුල්ත කරලා මේ දෙක එකතු කරාට පස්සේ මේකට අදාළ අර්ධ ප්‍රතික්‍රියාව ලියා ගන්න පුළුවන්. හරිද? පස්සේ ඕක තුල්ත කරගන්න. ලියන්න වෙනම. නමුත් NO2- ද
දුඹුරු වලයට ප්‍රතිචාර දක්වයි. දුඹුරු වලයට ප්‍රතිචාර දක්වයි. NO2 minus අඩංගු ද්‍රාවණයට NO2 minus අඩංගු ද්‍රාවණයට NO2 minus අඩංගු ද්‍රාවණයට අලුත සෑදූ ෆෙරස් සල්ෆේට් යොදා තනුක H2SO4 දැමීමේදී පවා දුඹුරු වලය ගෙන දේ. තනුක H2SO4 දැම්මත් දුඹුරු වලය ගෙන දේ. එතකොට NO2 NO3 එමගින් හඳුනාගත හැකිය. එමගින් NO2 NO3 වෙන් කරගත හැකිය. මොකද සාන්ද්‍ර H2SO4 දැම්මොත් තමයි NO3 නමුත් තනුක H2SO4 දැම්මට පස්සේ NO2 හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? තව චූට්ටක් තියෙනවා. පැත්තට හරිද? එමෙන්ම දුඹුරු වලය සඳහා Br minus මේකෙදි දුඹුරු පාටක් එක්ක Br minus I minus පරාදුරේ දම් පිළිතුරු දෙයි. මේවා නිකමට දීපු කරුණු. දුඹුරු වලෙන් ඇත්තටම අපි වැදගත්ම දේ තමයි නයිට්‍රේට් හඳුනා ගන්න එක. දුඹුරු වලේදී යොදන ප්‍රතිකාරකය තමයි අලුත සෑදූ ෆෙරස් සල්ෆේට්. මතක තියාගන්න. මෙයා දැම්මට පස්සේ මෙයා සාන්ද්‍රේවත් එක්ක විතරයි. සාන්ද්‍ර H2SO විතරයි. මෙයා තනුකේවත් එක්ක නැහැ. තනුක H2SO දැම්මම නැහැ. මෙයා තනුකේව දැම්මත් මොනවා වෙන්නේ? වෙනවා. ඒතකොට මෙයා මේ දෙන්න හඳුනා ගන්න පුළුවන් ඒකයි. ගොඩක් වැදගත්. දුඹුරු වලේ පරීක්ෂාව. හරිද? වෙන ප්‍රතික්‍රියාවක් නම් කිව්වා. හරිද? ඊට පස්සේ සාන්ද්‍ර H2SO4 මගින් සාන්ද්‍ර H2SO4 දැම්මම පස්සේ ඒක අපි දන්නවා. හරිද? NO2 NO3 තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? දැන් NO3 හඳුනා ගන්න ඕන නම් NO3 හඳුනා ගන්න ඕන නම් තනුක H2SO4 දානවා. මුකුත් නැහැ. හැබැයි සාන්ද්‍ර අම්ලයක් දාපු ගමන් අපි කිව්වා සාන්ද්‍ර අම්ලත් එක්ක ඊයේ කිව්වා සාන්ද්‍ර අම්ලත් එක්ක පමණක් දෙන කට්ටිය 3 දෙනෙක් ඉන්නවා Br I නයිට්‍රයිට දුඹුරු පාර NO2 Br2 I2. එතකොට මේකට තනුක H2SO දැම්ම මුකුත් නැහැ. නමුත් සාන්ද්‍ර H2SO දැම්මට පස්සේ තද පාට වායුවක් ලබා දෙනවා නම් එයාගේ අනිවාර්යෙන් මොනවා ඉන්නවා. මේ නයිට්‍රයිට ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මේ මෙහෙම ලියා ගන්න. නයිට්‍රේටයට තනුක H2SO4 යෙදූ විට දුඹුරු පැහැ වායුවක් ලබා නොදෙන අතර තුන්වෙනි පරීක්ෂණය සාන්ද්‍ර H2SO4 හරි නයිට්‍රේට වලට තනුක H2SO4 යෙදූ විට දුඹුරු පැහැති වායුවක් ලබා නොදෙන අතර සාන්ද්‍ර H2SO4 යෙදූ විට දුඹුරු පැහැති වායුවක් ලබා දේ. වරද ලියා ගන්න. NO2 තනුක අම්ලවලදී පවා දුඹුරු පහ වායුව ලබා දෙන බැවින් NO2 තනුක අම්ලවලදී පවා දුඹුරු පහ වායුව ලබා දෙන බැවින් ඒවා එකිනෙක වෙන් කරගත හැකිය.
සාන්ද්‍ර අම්ල සමග වෙනම ලියාගන්න. සාන්ද්‍ර අම්ල සමග NO3- ට අමතරව Br- හා I- ද තද පාට වායු ලබා දෙයි. තව පරීක්ෂාවක් තියෙනවා කොපර් සුරුංගු පරීක්ෂාව. හරිද? ඒකත් පොඩ්ඩක් ලියාගත්තා නම් හොඳයි. කොපර් සුරුංගුව. පරණ ඒ වගේ මේ ප්‍රශ්න වල එහෙම තියෙනවා. කොපර් සුරුංගු පරීක්ෂාව. කොපර් සුරුංගු සහ සාන්ද්‍ර H2SO4 යොදලා රත් කරාම නයිට්‍රේට දුඹුරු පාට වායුවක් ලබා දෙනවා. මේක NO2- ට ඒවට වෙන්නේ නැහැ. හරිද? මේක අපි දාන්නේ කොපර් සුරුංගු පරීක්ෂා කරන්නේ NO3- ට විතරයි. හරිද? කියන්නේ කොපර් සුරුංගු පරීක්ෂාව මෙහිදී කොපර් කැබැල්ලක් නයිට්‍රේට අඩංගු ද්‍රාවණයකට යොදා සාන්ද්‍ර H2SO4 සමග රත් කළ විට දුඹුරු පාට වායුවක් පිටවන අතර ද්‍රාවණය නිල් පැහැවේ. මේක තමයි අර්ධ ප්‍රතික්‍රියා දෙක. කොපර් ධන දෙක බවට පත් වෙනවා NO3- NO2 බවට පත් වෙනවා. ඔය ගොඩාක් වැදගත් දෙයක් කිව්වේ අද කරේ ඔය පරීක්ෂණ ටික අනිවාර්යෙන් මතක තියාගන්න. ඔය පරීක්ෂණ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ගොඩක් වැදගත්. ඕක නැතුව බෑ. ඕක ගොඩාක් වැදගත්. ඕවා නැතුව ඉතින් ඉස්සරහට ගිහිල්ලා වැඩකුත් නැහැ. ඕක ටික ඕනිම තමයි. නේද? ප්‍රශ්න කරද්දි ගොඩක්ම වැදගත් වෙන පොයින්ට් එකක් තමයි ඔය කරලා තියෙන්නේ. හරිද? ඕවා නම් නැතුව කරන්න බෑ ඇත්තටම. හරිද? පන්ති තියනනේ ඇග්‍රිඩ් පන්සි කීයටද පන්ති දැන් පටන් ගන්නද? තිලෝක පන්ති පෙරයක් කරන්න දාලා තියෙනවා. හරි මේ විනාඩියක් ඉන්න මේ අපි මේ ඩී ගුණුවේ කොබෝල්ට් කියන එක විතරක් කරන්න ඕනේ මට. හරිද? කොබෝල්ට් කියන එක කරන්න ඕනේ. නිසා එකක් කරලා දෙන්න. හරි. කොබෝල්ට් ගැන කිව්වම ඩී ගුණුවේ කොබෝල්ට් ගැන කිව්වට පස්සේ කොබෝල්ට් වල ඉස්සරම ලෝහය ගන්නවා එයාට තනුක අම්ලයක් දානවා. තනුක H+. මෙතෙන්දි ලැබෙන කොබෝල්ට් ධන දෙක. නැත්තම් කොබෝල්ට් ධන දෙක නැත්තම් අපි යා ලියන්නේ කොහොමද? කොබෝල්ට් H2O 6ක් එක්ක ධන දෙකේ අයනයක්. මේක රෝස පාටයි. ඊට පස්සේ මේ කොබෝල්ට් ධන දෙකට අපි දානවා මොනවද? භස්මයක්, හයිඩ්‍රොක්සයිඩ්. භස්මය වෙනුවට දාන්න පුළුවන් ඇමෝනියා දාන්නත් පුළුවන්. එකම රටාවට යන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න පුළුවන්. කොබෝල්ට් හයිඩ්‍රොක්සයිඩ් කියන මෙන්න මෙයා හදනවා. හැබැයි මෙයා හැදෙන්නේ එකපාර නෙමෙයි මේක ඇත්තටම එනකොට අතරමැදියක් හදලා එන්නේ. ඒක අතරමැදිය තමයි කොබෝල්ට් OH H2O 5 මේක ඝනයක් අයනයක් මේක ධන අයනයක් තියෙන ඝනයක්. මේක නිල් පාටයි. ඒ නිසා ගොඩක් සමහර තැන්වලදී මෙයා නිල් පාටක් තියෙනවා මේක රෝස පාටක් තියෙනවා. මේක ඇත්තම එක්කන රෝස පාට. හරිද? ඊට පස්සේ මෙයා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන්නේ නැහැ. මොකද වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන 6 දෙනෙක් මම කිව්වා. ඒවා මුලින්ම පටන් ගන්නකොටම කරේ. ඒවා මතක වෙන්න බෑ. මෙයා වැඩිපුර ඇමෝනියා වල දිය වෙනවා. හරිද? D7 D8 D9 ඒ ටික වැඩිපුර ඒවා වල දිය වෙනවා. හරිද? එතකොට මෙයාගේදී වෙන්නේ මොකද්ද? වැඩිපුර ඇමෝනියා වල දිය වෙලා කොබෝල්ට් ඇමෝනියා 6ක් හදා ගන්නවා.
ඇමෝනියා 6 සංකීර්ණයක් හදා ගන්නවා ධන 2යි. මෙයා කහ දුඹුරු පාටයි. මෙයා කහ දුඹුරු පාටයි. කහ දුඹුරු පාටයි. හරිද? ඔතනින් ඒක හරි. ඊට පස්සේ මේ කොබෝල් ධන 2 හැදුනාට පස්සේ මේ කොබෝල් ධන 2කට වල දාන ප්‍රතිකාරක තියෙනවා. Cl- Cl- දැම්මම පස්සේ COCl4 මේ ධන 2යි ඍණ 4යි මේක ඍණ 2යි මේක ඒක්වස් මේක නිල් පාටයි මේක නිල් පාටයි ඊට පස්සේ මෙයාට තියෙන ඩයිමෙතිල් ග්ලයොක්සීන් DMG පරීක්ෂාව කරනවා DMG පරීක්ෂාව කරොත් මේක දුඹුරු පාට අවක්ෂේපයක් ගෙන දෙනවා දුඹුරු පාට අවක්ෂේපයක් ගෙන දෙනවා හරිද ඊට පස්සේ මේක හරි මෙයා මේ කහ දුඹුරු එක්කන ඔක්සිකරණය කරොත් ශාරීය මාධ්‍යයේදී H2O2 දාලා ඔක්සිකරණය කරොත් සමහර වාතයේ දිගම ගොඩක් රටක ඒත් කරගන්න පුළුවන් මේ ධන දෙකේ එක්කන ධන 3 බවට පත් වෙනවා ඒ කියන්නේ ටික වෙලාවක් වාතයේ තිබුවට පස්සේ වාතයේ තිබුවත් කමන්නේ වාතයේ තිබුවට පස්සේ මේ කහ දුඹුරු එක්කන රතු දුඹුරු බවට පත් වෙනවා රතු දුඹුරු වෙනවා දැනගන්න පුළුවන් රතු දුඹුරු ඊට පස්සේ මෙයාට ඕනනම් උතනින් මෙයාට බස්මියක් දැම්මොත් මෙයා සාන්ද්‍ර බස්ම වලදී සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ දැම්මට පස්සේ ඕනනම් මේක කළු පාට මේවා එකක් ගන්න පුළුවන් ස්වභාවිකව මේක ගොඩක් වැදගත් නෑ මේ අවසාන එක නම් ලොකුට දැනන මේකත් ඉතින් ඔයගොල්ලෝ මෙන්න මේ ටික මතක තියාගන්න. මොකද්ද? කොබෝල්ට් කියන එකනට තනුක H+ දැම්මම කොබෝල්ට් ධන 2 හදනවා. මෙයා ගොඩක් වෙලා තියෙන ඔක්සිජන් තමයි ධන 2යි ධන 3යි. ධන 2යි ධන 3යි. හරිද? ධන 2 හදනවා ඒක රෝස පාටයි. බස්මියක් දාගෙන යනවා. රෝස පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඇත්තට නිල් පාට සංකීර්ණයක් හදලා ඒකෙන් තමයි රෝස පාට එක්කන හැදෙන්නේ. මෙයා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල දිය වෙන්නේ නැහැ. වැඩිපුර ඇමෝනියා තුල දිය වෙලා මේක හදනවා කහ දුඹුරු පාට කෙනෙක්. ඒකට ශාරීය H2O2 නැත්නම් වාතය දිවුවට පස්සේ ධන 2 ධන 3 බවට ඔක්සිකරණය වෙලා රතු දුඹුරු එක්කන හදනවා. එයාට සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් කළු පාට කොපර් OH3 කෙනෙක් කරා හදා ගන්නවා. ඊට පස්සේ කොබෝල් ධන 2 හඳුනා ගන්න පුළුවන් Cl- මෙතනින් නිල් පාටයි. මෙයා DMG දුඹුරු පාටයි. හරිද?